SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය අද 2020 සැප්තැම්බර් 23 බදාදා සිරස්තල ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කිසිදු විවෘත විමර්ශනයක් සිදු නොකරන්නැයි හිටපු ජනපති තමාට උපදෙස් දුන්නා. පූජිත් පාස්කු කොමිසමට කියයි. මෛත්‍රී අදත් කොමිසමට එයි. කට උත්තර නැද්ද ඔබතුමාලට? ඒකද කතා කරන්නේ නැත්තේ? හිජාස් හිස්බුල්ලාට කටාර් නීති විරෝධී ආයතනයකින් රුපියල් මිලියන 13ක් CID කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි. විස්සට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සම් 5ක්. සමගි ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයත් ඒ අතර. බූවැලිකඩ පුංචි පවුල අවසන් ගමන් යයි. එංගලන්තයේ සිට පැමිණි දරුවාගේ ලොකු තාත්තා ගිලන් රථයේ සිට හඬා වැළපේ. මේ ලොකු අප්පච්චි දැන් යන්න තව මෙන්න කලින් ලොකු අප්පච්චි හිනාවත් එන්න පුතේ කිව්වට වදන්නේ බලන්න අපේ අප්පෝ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට ව්‍යාප්ත වෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසිය මගින් කිසිදු විවෘත විමර්ශනයක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දී තිබූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද කියා සිටියා. එහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් කිසිවෙකුට නොකියා සිතෙහි සිර කරගෙන සිටි බොහෝ දෑ ජනාධිපති කොමිසම හමුවේ ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වන බවයි. The big story. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ දෙවන දිනටයි. පොලිස්පති තනතුර දරමින් සිටි කිසියම් අවස්ථාවකදී තමා ජනාධිපතිවරයාගෙන් උපදෙස් නොගෙන අගමැතිවරයාගෙන් උපදෙස් ලබා ගත්තේ දැයි එහිදී කොමිසම පළමුවෙන්ම විමසා සිටියා. නැහැ. කිසිම අවස්ථාවක එහෙම කළේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් 2018 ඔක්තෝබර් මාසයේ ඇති වූ දින 52 ආණ්ඩුව වගේ සිදුවීම් වලින් පස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සහසම්බන්ධතාවය පළුදු වුණාම මට ඔවුන් දෙදෙනා සමග සමබරව කටයුතු කරගෙන යාම ඉතා අසීරු වුණා. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසම දැනුවත් කළ යුතුව තිබුණා. නමුත් පොලිස් කොමිසමේ නිර්දේශ මත කළ ඇතැම් ස්ථාන මාරුවීම් නවත්වන්න සිද්ධ වුණා. යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබා දුන්නා. එකම කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙආකාරයකට උපදෙස් දුන් අවස්ථා පැවතියේ දැයි කොමිසම විමසූ විට පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ එවැනි අවස්ථාවල තමා ජනාධිපතිවරයාගේ යන්නට එකඟ වූ බවයි. තමා පවසන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසම බලාත්මක කර තිබියදීත් එහි ක්‍රියාකාරීත්වයට බාහිර පාර්ශව බලපෑම් කළ බව දැයි කොමිසම ඔහුගෙන් යලි විමසා සිටියා. 2018 මුල් භාගයේ ඉඳලම බලපෑම් ආවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොට්ටාස බහර නිලධාරීන් වගේ තනතුරුවලට ස්ථානමාරු ලබා දීමේදී පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි වුණා. ඒවා නැවැත්තුවා. යයි පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. එහිදී කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා කවුද නැවැත්තුවේ යයි විමසූ විට ජනාධිපතිවරයා යයි පූජිත් ජයසුන්දර මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් ජයසුන්දර මහතා මෙසේ කියා සිටියා. 2018 ඔක්තෝබර් 23 වනදා ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වෙන්න නියමිතව තිබුණා. නමුත් පස්වරුව වෙනකන් ඒ පිළිබඳව මාව දැනුවත් කළේ නැහැ.
පසුරු 4:30ට විතර මම එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාට කතා කරලා ඇහුවා සාද සිකියුරිටි කවුන්සිල් එක තියෙනවද? මම නම් දැනුවත් කරලා නැහැ කියලා. එතකොට මට කපිල වෛද්‍යරත්න මහතා කිව්වා පූජිත් මට ඔයාට කියන්න බැරුව හිටියේ. නමුත් දැන් අහපු නිසා කියන්නම්. ජනාධිපතිතුමා කිව්වා ඔබව කැඳවන්න එපා කියලා. ආරක්ෂක කවුන්සිලයට එන්න එපා කියලා කිව්වම මම ගොඩක් අපහසුතාවයට පත් වුණා. මොකද ආරක්ෂක කවුන්සිලේ කතා කරන කිසිම දෙයක් මට දැනගන්න විදිහක් තිබ්බේ නැහැ. ආරක්ෂක කවුන්සිලෙන් ලිඛිතව කිසිම දෙයක් මට ආවෙත් නැහැ. මගෙන් පස්සේ පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරියව ගෙන්වන්නේ නැතුව වෙන වෙන නිලධාරීන් ආරක්ෂක කවුන්සිලයට ගෙන්වා තිබුණා යනුවෙන්ද පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියා. එහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ පාස්කු ප්‍රහාරය වැනි විනාශකාරී පෙරලියක ආරම්භය ඇති වූයේ ඔය සිදුවීමෙන්ද යන්නයි. නැහැ. එහෙම්මම කියන්න බැහැ. 2012-2013 වගේ කාලයේ ඉඳලා ජාත්‍යන්තරව ඇතිවුණු අන්තවාදී ක්‍රියාකාරකම් වලින් මෙරටට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පියවර නොගැනීම නිසා සමස්ත ක්‍රියාවලියම පරිහානියට පත් වෙලායි තිබුණේ. නමුත් මේ සිදුවීමෙන් මට තොරතුරු ලැබීම නැවත යාමෙන් තීරණ ගැනීම කෙරෙහි ප්‍රශ්න ඇති වුණා. යනුවෙන් හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබා දුන්නා. මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා ජයසුන්දර මහත්මයා ඔබව ආරක්ෂක කවුන්සිලයට නොකැදවීමට හේතු වුණු සිද්ධිය මොකක්ද? ඔබ මෙපමණ කල් ප්‍රසිද්ධියේ නොකියපු දේවල් තියෙනවද? තව කියන්න යනුවෙන් ප්‍රකාශ කළා. එයට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පතිවරයා මෙසේ ප්‍රකාශ කළා. IP නිශාන්ත සිල්වාගේ ස්ථානමාරු වීම තමයි ප්‍රධානම හේතුව. ඊට අමතරව ආරම්භයේ පටන් සිදුවී තිබූ වැරදි වටහා ගැනීම යම් අයගේ වැරදි තොරතුරු මත කරපු වැරදි පුරෝකතනයන් කාගේවත් පව් තමා මගේ පිටින් ගියේ. CID නිශාන්ත සිල්වාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ ගණනාවක් කළා. එකක් තමයි හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධ සිදුවීම. ඒ ගැන ජාතික ආරක්ෂක කවුන්සිලේදී සාකච්ඡා වුණා. අර නිලධාරියා මේ අයගෙන් පලිගන්නවා කියලා. එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙලින්ම කිව්වා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අයින් කරන්න කියලා. කොහොමරි ඔය කාලේ ජනාධිපතිතුමා රටින් පිටව යන වෙලාවක ආරක්ෂක ලේකම්වරයාට කියලා තිබ්බා කොහොම හරි මේක වෙන්න ඕනේ කියලා. ආරක්ෂක ලේකම්වරයා ඒක මට කිව්වා. මට කරන්න දෙයක් තිබුණෙම නැහැ. පස්සේ පොලිස් කොමිසමට දන්වල යවලා මගේ හිතට එකඟ නැති වුණත් මම ඒ දේ කළා. දවස් දෙකකට විතර පස්සේ ජනාධිපතිතුමා නැවතත් දිවයිනට ආපු දවසේ මම ගියා ගුවන්තොටුපළට ආරක්ෂක කටයුතු බලන්න. ඒ ගිහින් එද්දි මට ජනාධිපතිතුමාගෙන් කෝල් එකක් ආවා. මගෙන් ඇහුවා කොහෙද ඉන්නේ කියලා. මම කිව්වා එයාපෝට් එකේ කියලා. ඊට පස්සේ ජනාධිපතිවරයා ඇහුවා මොකක්ද මේ නිශාන්ත සිල්වව කවුද ට්‍රාන්ස්ෆර් කරේ කියලා. මම කිව්වා සර් මමයි ට්‍රාන්ස්ෆර් කරේ කියලා. එතුමා මගෙන් පෙරලා ඇහුවා කවුද කිව්වේ කියලා. සර් ඔබතුමාමනේ කිහිප වරක්ම කිව්වේ ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ආරක්ෂක ලේකම්තුමත් ඒකම කිව්වයයි මම පිළිතුරු දුන්නා. මම එහෙම කිව්වේ නැහැ. මම සෙක්‍රටරිගෙන් අහන්නම් කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළායයි පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. එහිදී කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ ඇයි එතුමා මුල් නියෝගය වෙනස් කළේ ඔබ හේතුවක් දකින්නවාද යන්නයි. මම හිතන්නේ එතුමාට දේශපාලනික බලපෑම් ආවා. සජිත් ප්‍රේමදාස මහින්ද අමරවීර වැනි අය ජනාධිපතිතුමාට කතා කරලා ප්‍රශ්න කරලා තිබුණා. ජනාධිපතිවරයා ලොකු පීඩනයකින් හිටියේ. යයි පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා තවදුරටත් කරුණු අනාවරණ කළා. ඉස්ලාම් අන්තවාදය පිළිබඳ එවන විට විමර්ශනය කරමින් හිටියේ පොලිස් රස්ස විමර්ශන කොට්ටාසය. එහි අධ්‍යක්ෂ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලකද සිල්වා මහතාව මම ජනාධිපතිවරයාට හඳුන්වා දී තිබුණා. පස්සේ ඔහු මාත් සමග ගිහින් ජනාධිපතිවරයා ඉදිරියේ ඒවන විට ලෝකයේ සහ මෙරට තුළ ව්‍යාප්ත වෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ඉදිරිපත් කිරීම් කිහිපයකුත් කළා. අන්තිමට ජනාධිපතිවරයා අපිට කිව්වා මේක ඉතා සංවේදී වැඩක්. පරිස්සමෙන් කරන්න ඕනේ. සිරියාවේ විතරයි වෙලා තියෙන්නේ. තාම මෙහි දේශන වගේ දේවල් තමයි වෙන්නේ. මේක මුස්ලිම් අයගේ ප්‍රශ්නයක්. මුස්ලිම් මැති ඇමතිවරුත් ඉන්නවා රජයේ. එයාලගෙන් රජයට බලපෑම් වෙන්නත් පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් කරන්නකෝ කියලා. පසුව ආරක්ෂක කවුන්සිලේ රැස් වුණා. නමුත් ඒකෙදිත් ඉස්ලාම් අන්තවාදය විශේෂ සැලකිල්ලකින් සාකච්ඡාවට බඳුන් කළේ නැහැ. ජනාධිපතිවරයා කිව්වා මේක පිළිබඳ පොලිසියෙන් විවෘත පරීක්ෂණ කරන්න එපා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත මේ ගැන මොනිටර් කරපුවාම ඇති. නිලන්ත ඒක කරයි කියලා.
යයිද පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි ලබා දීමට සවන් දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජනාධිපති කොමිසම වෙත පැමිණියා. කොමිසමේ හුදකලා අසුනක සිට මිනිත්තු 30ක පමණ කාලයක් හිටපු පොලිස්පතිවරයාගේ සාක්ෂි විමසීමට සවන් දුන් හිටපු ජනාධිපතිවරයා පස්වරු 4:30ට පමණ කොමිසමෙන් පිටව ගියා. ඔබතුමා මාධ්‍ය රජසක් දක්වනවා. මොකද අද? ඇයි ඔබතුමාට අද කැඳවීමක් නැතුවත් පැමිණියාද ඔබතුමා? ඔබතුමා අදත් බලන්න දාවේ මේක. ඇයි ඔබතුමා අදහසක් දක්වන්නෙම නැත්තේ? ඔව් දැන් ඇත්තටම යහපාලනයේ ඉන්න ඔබ ජනාධිපති හිටිය අගමැතිතුමත් ආවා. දෙන්නම ගොළු අත රකින්නවා. ඇයි මෙහෙම ගොළු වෙලා ඉන්නේ? අගමැතිතුමා කතා කරන්නේත් නැහැ. ඔබතුමා කතා කරන්නේත් නැහැ. කට උත්තර නැද්ද ඔබතුමාලට? ඒකද කතා කරන්නේ නැත්තේ? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට පෞද්ගලිකවම හෙට දින පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද එම කොමිසම අද නොතීසි නිකුත් කළා. ඒ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වෙනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සම්බන්ධයෙන් ඇති වී ඇති මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් එසේම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ කාදිනල් හිමිපාණන් දැන සිටින්නට ඇතැයි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනාටද හෙට දින පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම අද නොතීසි නිකුත් කළා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙකුට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පවත්වාගෙන යන පදනමකට කටාර්හි නීති විරෝධී සංවිධානයකින් අන්තවාදී ක්‍රියා සඳහා රුපියල් මිලියන 13ක මුදලක් ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඔහුට එරෙහි චෝදනාවලට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන සිදු කරන විමර්ශන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ඔහු පවත්වාගෙන යන Save the Pearls නැමැති පදනමට කටාර් රාජ්‍යයේ නීති විරෝධී සංවිධානයකින් අන්තවාදී ක්‍රියා සඳහා රුපියල් මිලියන 13ක මුදලක් ලැබී ඇති බවයි. බැංකු ගිණුම් වාර්තා අනුව පසුගිය වසර කිහිපය තුළදී එකී මුදල් ලැබී තිබෙන බව තහවුරු වී ඇති බවත් එම මුදල් කුමන අන්තවාදී ක්‍රියා සඳහා යෙදවූයේදයි සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළා. ඒ අනුව මුදල් විශුද්ධකරණය වැළැක්වීමේ පනත යටතේද විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා. එසේම Save the Pearls සංවිධානය පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන යන මද්‍රසා පාසලක තිබී විමර්ශන නිලධාරීන්ගේ භාරයටගත් නවරසම් නැමැති ග්‍රන්ථය සම්බන්ධයෙන් කැඳ වූ මනෝවිද්‍යාත්මක වාර්තාව මේ දක්වා ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට සඳහන් කළා. නවරසම් ග්‍රන්ථය හා එහි සිංහල පිටපත විශේෂඥ මනෝවිද්‍යාත්මක කණ්ඩායමක් වෙත ඉදිරිපත් කොට එය පරිශීලනය කිරීමෙන් ලබුන් මානසික වශයෙන් ත්‍රස්තවාදය කෙරෙහි යොමු වන්නේ දැයි මානසික වෛද්‍ය වාර්තාවක් ඇඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබුණා. මේ අතර පාස්කු විරුද්ධින මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නැමැති බෝම්බකරුට ආධාර අනුබලදීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සිදු කළ විමර්ශන අවසන් කොට පසුගිය 17 වනදා එහි උද්දෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. අදාළ නඩුව ඔක්තෝබර් 7 වනදා යලි කැඳවීමට නියමිතයි. මේ අතර පාස්කු ඉරුදින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඉදිරිපත් කර තිබෙන පෙත්සම ලබන නොවැම්බර් 23 වනදා සලකා බැලීම සඳහා යලි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
එමෙන්ම ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි විමර්ශන අවසන් කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් විමසා ඇති බවත් විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් එම නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළා. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවලගේ සහ මාස 1.5ක් වයස ඇති බිලිඳියගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ බොහෝ පිරිසකගේ සෝසුසුම් මැදයි. මේ අතර කඩාවැටුණු නිවස ඉදිකිරීමට අදාළ මුල් ලේඛනවල පිටපත් අධ්‍යයනයෙන් පසු එම විමර්ශන වාර්තාව මෙම සතිය ඇතුළත ලබා දීමට කටයුතු කරන බවයි මහනුවර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අද දෙරණට පැවසුවේ. බූවැලිකඩ සංගමිත්තා භාවතයේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩාවැටීමෙන් අඹසමි යුවලකට සහ ඔවුන්ගේ මාස 1.5ක් වයස ඇති බිලිඳියට දිවි අහිමි වූයේ පසුගිය ඉරිදායි. ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් සහ අචලා ඒකනායකගේත් ඔවුන්ගේ මාස 1.5ක් වයස ඇති දියණිය ඔනෙලාගේත් දේහ එම ප්‍රදේශයේම ඔවුන්ට අයත් තවත් හෝටලයක අද පස්වරුව වන තෙක් තැන්පත් කර තිබුණා. කටුගස්තොට මහයාව පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඥාතීන් හිතවතුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සෝසුසුම් මැදයි. ජීවිතක්ෂයට පත් වූ චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොහොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියේ මෙලෙසින්. ඔයාගේ මගේ මල්ලියලා ඉපදෙන්න. මේ ලොකු අපච්චිද ලොකු අපච්චි හිනාවත් එන්න පුතේ කිව්වට වගේ මේ බලන්න අපේ අපෝ ලොකු අපච්චි මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් කඩාවැටුණු පස්මහල් නිවස සහ එම ප්‍රදේශය අදත් නිරීක්ෂණය කළා. මේ ගොඩනැගිල්ල හදලා තියෙන ද්‍රව්‍ය වල තියෙන ශක්තිමත්කම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ කටයුතු ටික තමයි අද ඔය සිදු කරගෙන යන්නේ. මේ අතර මහනුවර නගරයේ අනවසර සහ අවිධිමත් ගොඩනැගිලි පිළිබඳ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පත් කළ කමිටුව පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේදී අද රැස් වුණා. එම වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට හෙට ලබා දීමට නියමිතයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 5ක් ඉදිරිපත් කෙරුණා. ඒ සමගි ජන බලවේගය දෙමළ ජාතික සංධානය ඇතුළු පාර්ශ්ව 5ක් විසින්. ඒ අනුව 20 වෙනි සංශෝධනයට එරෙහිව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් ගණන 6ක්. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළා. නීතිපතිවරයා වග උත්තරකරු ලෙස නම් කර ඇති මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය වන බවයි. එම ප්‍රශ්නගත වගන්තේ සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් ඒවා අනුමත වී පසුව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර සමගි ජනබලවේගයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණා. දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් නීතිඥ ඉන්දික ගාල්ලගේ අනිල් කාර්යවසම් ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යන පාර්ශ්ව විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසම පිළිබඳව කල්තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් මන්ත්‍රීවරුන් අදහස් පළ කළා.
විසිවන සංශෝධන තුළ මැතිවරණ කොමිසමේ තිබෙන ඝනපූර්ණය සම්බන්ධයෙන් වෙනසක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. සමාජිකයන් ගන්න 5ක් දක්වා වැඩි කරලා ඝනපූර්ණය 3ක් දක්වා ඒ තිබෙන තත්ත්වය නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍යතාවයක් තිබෙනවා. මේ ස්වාධීන කමිෂන් සංකල්පය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ නෙවෙයි චන්ද්‍රිකා මැතිණිය. දැන් මෙතුමාලා 14 ඡන්දෙ දුන්නා. 18 වෙනි සංශෝධනය ගෙනහැලා ඒක නැති කරන්නත් ඡන්දෙ දුන්නා. ඊට පස්සේ අපි 19 ගෙනාවා. ඒකටත් ඡන්දෙ දුන්නා. දැන් ආයි 20 එක නැති කරන්න හදනවා. අග්‍රාමාත්‍යතුමත් පබේ උසස් රාජ්‍ය ආයතනයත් පබේ බවට පත් කරනවා. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් අපිට බලපානවා. 2018 මේ පාර්ලිමේන්තුව විසිරුවාම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 14ක් ගොනු වුණා. ඒකෙන් ප්‍රථම නඩුව ඇත්ත වශයෙන්ම දැම්මේ වෙන කවුරුත් නෙමේ මැතිවරණ කොමිසමේ සිටින කූල් කියන පුද්ගලයා. ඒතකොට ඒක ඊටාම විහිළුවක්. ඒතකොට ඔහු ද්විත්ව පුරවැසියෙක්. එහෙම නම් ද්විත්ව පුරවැසිකම තියෙන එකෙන්ට මහා මැතිවරණට ඉදිරිපත් වෙන්න බැරි නම් මහා මැතිවරණ හසුරන පුද්ගලයෙක්ට කොහොමද ද්විත්ව පුරවැසියෙක් වෙන්න බලන්න. මේක තමයි මේ ව්‍යවස්ථා සභාවෙන් කරපු ප්‍රෝඩා. මේ වගේ මැතිවරණ කොමිසමේ තියෙන මේ වගේ පක්ෂග්‍රාහී NGO නඩවල ඉන්න පුද්ගලයන් ඇත්ත වශයෙන්ම අපිට ඉවත් කරන්න පුළුවන් 20 වෙනි සංශෝධනය ගෙනවත් පමණයි. මැතිවරණ ඉතිහාසයේ අවම ප්‍රචණ්ඩත්වයක් අවම දූෂණයක් වෙච්ච මැතිවරණ තුන තමයි මේ මැතිවරණ තුන. එහෙමනම් ඇයි මේ මැතිවරණ කොමිසම අවලංගු කරලා නැවත අපි 20 වෙනි සංශෝධනය හරහා පරණ තත්ත්වයට යන්නේ. 20 වෙනි සංශෝධනය ගෙනල්ලා වහාම අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට නැත්නම් සමස්ත ආණ්ඩුක්‍රමයක් හදන්න අපි පෙළ ගැහියුත්. නැතුව මේකට මේ 19 හොඳ කෑලි තියෙනවා. ඒ නිසා ඒවා තියාගන්න ඕනේ. 20 නරක කෑලි තියෙනවා. ඒ නිසා ඒක අයින් කරන්න ඕනේ කියලා එහෙම කරන්න බෑ. ඊයේ මම පාර්ලිමේන්තුවේ බලාගෙන හිටියා. ඒක ඇමති කෙනෙක් කතා කරන ගමන් කිව්වා අපිට දැන් පුළුවන් ඔය පැත්තේ ඉන්න කට්ටිය එක්කෙනෙක් වට කරන්න 3 දෙනා ගානේ දාන්න කියලා. 8 පාස් නැති වුණාම 3න් 2 ගණන් කරගන්න බෑ. එක්කෙනෙක් වට කරන්න 3 දෙනෙක් දාන්න නම් 4න් 3ක් තියෙන්න ඕනේ. මෙතන 3න් 2යි තියෙන්නේ. මම තනියම ඉස්සරහ පෙළේ ඉන්න ඔක්කොම කට්ටියක පාට ගන්න ලෑස්ති. අපි දෙවෙනි පෙළිය ගන්න දානවා. ඊට පස්සේ අපේ චමින්ද වගේ කෙනෙක්. චමින්දගේ පාරවල් වල රහ විඳපු කට්ටිය ඔය පැත්තේ ඉන්නවා. තුන්වෙනි පෙළියේ අර දයාසිරියමත් ඉන්න හින්දා මත්තුම කරාටෙත් දන්නවා. අපි දන්නවා අපේ ඩයනාගමගේ මන්ත්‍රීතුමිය. එයා තුමේ කරාටේ කළුපටි තියෙනවා. හමුදාවේ ලොක්ෙක්නේ. ඔබතුමා කතා කරනකොට පොඩි ටිකක් විනයක් ඇතුව කතා කරන්න. දැස්සොන්ට ඒක නීති ප්‍රශ්නයක් නතර හදන්න බෑ. ඒවා හදන්න ඉන්නවා කතානායකතුමිය. වඩේ එනවද? වඩේ. ඔය යන වඩේකාරයෙක්. එහෙමවත් කරගන්න දෙයක් බෑනේ. ඔය බඩ බස්ස ගන්නවා බඩ. අමුසර එහෙමවත් දෙයක් කරගන්න බෑ. රන්දවියන් 27 දෙනෙකුට මරු කැඳවමින් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර තිබූ පසුබිමක යහපාලන ආණ්ඩුව යලි එම විමර්ශන ආරම්භ කළේ හිටපු බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ බලපෑම් මත බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ අනාවරණ කළා. ඒ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු බන්ධනාකාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බලන ජනපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කෙරුණු අතර ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි විමසීම ආරම්භ කරමින් කොමිසම විමසා සිටියේ යහපාලන රජයේ සමයේ පොලිස්පතිවරයා ලෙස ඔබ 2012 නොවැම්බර් මාස 10 වනදා ඇති වූ වැලිකඩ බන්ධනාගාර සිදුවීම පිළිබඳ නැවත විමර්ශනයක් ආරම්භ කළේද යන්නයි. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දූෂණ විරෝධී කමිටු රැස්වීමකින් අනතුරුව එතුමා එව් ලිපියක් අනුව වැලිකඩ සිද්ධියට අදාළව නැවත පරීක්ෂණ ආරම්භ කරන්නයි උපදෙස් ලැබුණු අතර ඒ අනුව 2017 වසරේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත මෙම සිදුවීමට අදාළව විමර්ශන ආරම්භ කරන්නයි දැනුම් දුන් බවයි. සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ යහපාලන රජයේ විදේශීය බලපෑම මත ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට කළ පීඩා පිළිබඳව තමන් සතුටු වනවාද යන්නයි. තමන් කිසිසේත් සතුටු නොවන අතර එවක රජය පිහිටුවාගත් දූෂණ විරෝධී කමිටුව දුන් නියෝග මත සිට තමා ක්‍රියා කළ බවත් තම සහෝදර නිලධාරීන්ට එල්ල කළ පීඩාවන් සම්බන්ධයෙන් කනගාටු වන බවත් හිටපු පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඉන් අනතුරුව කොමිසම නැවත පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසා සිටියේ දේශපාලන මැදිහත්වීමක් මත මෙවැනි ලිපියක් මගින් විමර්ශන ආරම්භ කිරීම ඔබ අනුමත කරන්නේද යන්නයි. කිසිසේත්ම එවැනි දේශපාලන මැදිහත්වීමක් තමා අනුමත නොකරන බව පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් ලේඛනවලට යොදා තිබූ අත්සන්වල අසමානතා නිරීක්ෂණය වන බව දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී අද අනාවරණය වුණා. ඒ යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික බලලත් නිලධාරී විරංජන් උපසේන මහතා කොමිසමට කළ පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ කොමිසමේ සභාපතිවරයා විසින් ලේඛන කිහිපයක් පරීක්ෂා කිරීමේදී
යනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් නිවැරදි ලෙසම තහවුරු කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ උදේ සෙනවිරත්න මහතා කොමිසම හමුවට කැඳවීමට එහි සභාපති විනිසුරුවරයා විසින් සිතාසි නිකුත් කරනු ලැබුවා. පටු දේශපාලනික අභිප්‍රායන් නොතකා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් නැගී සිටිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව පැවති රාජ්‍ය නායක සමුළුවට අද අලුයම වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව රාජ්‍ය නායක සමුළුව මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9ට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. එහිදී මෙරට වේලාවෙන් අද අලුයම 4:45ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබුවා. As a country proud of her long-standing democratic traditions, දිගුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ගරු කරමින් නිදහස් සහ සාධාරණ මැතිවරණ දෙකකට උදාහරණ ලෙස මා ජනපති ලෙසත් මාගේ ආණ්ඩුව බහුතර කැමැත්තෙන් තේරීපත් වීමත් තුළ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුණා. මේ කාලය තුළ ලෝකයේ ප්‍රබල රටවල් COVID-19 අර්බුදයට මුහුණ දුන් අවධියක ශ්‍රී ලංකාවට එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න හැකි වුණා. හොඳින් සම්බන්ධීකරණය වුණු වැළැක්වීමේ ක්‍රමවේදයට අනුව අපට හැකි වුණා ව්‍යාප්තිය වළක්වන්න. මෙය සියලු ශ්‍රී ලාංකිකයින්ගේ එවැගේම සංචාරක තහනම සමග මෙරට සිරවුණු විදේශිකයින්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම පිළිබඳ මිම්මක්. ලෝක සංචාරක කවුන්සිලය ප්‍රකාශයට පත් කළා ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුදුසු ස්ථානයක් විදිහට. දශක 3කට ආසන්න කාලයක් බෙදුම්වාදය හා ත්‍රස්තවාදය අත්විඳ ශ්‍රී ලංකාව දේශීය හෝ අන්තර්ජාතික හෝ සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ හෙලා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන වසරට ළඟා වන මෙම අවස්ථාවේ ඔවුන් ස්වයං තක්සේරුවක් කළ යුතුයි සංවිධානයේ ස්ථායීතාව සහ විශ්වසනීයත්වය පිළිබඳව. සමාජික රටවල්වල දේශපාලන කටයුතු වලට මැදිහත් වීම නතර විය යුතුයි. සංවිධානයේ සමාජික රටවලට බාධාවක් නොකර මධ්‍යස්ථ තැනක සිටයි අපේ රට කටයුතු කරන්නේ. භූ දේශපාලනික වශයෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිත කලාපය මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. මේ තත්ත්වයේ මැද්දේ ඉන්දියන් සාගර කලාපයේ මධ්‍යස්ථභාවය පවත්වාගෙන යාම සහ එහි වටිනා සාගර සම්පත් ආරක්ෂා කරගන්න සියලුම බලවත් රාජ්‍යයන් සහයෝගය දෙන්න ඕනේ. අවසාන වශයෙන් රාජ්‍යන්ගේ ස්වෛරීභාවය හා බහුවිධ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ එම රාජ්‍යන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම අගයන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරනවා. and non-interference in their domestic affairs. මේ අතර නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහෙන් පිට කාර්යාලය අද ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. ඒ රාජකාරී අවශ්‍යතා සඳහා අවස්ථා ගණනාවකදී පැමිණියද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුවයි. නිවාස සංවර්ධන අධිකාරියටත් නාරාහෙන් පිට කාර්යාලය අද ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. ඒ රාජකාරී අවශ්‍යතා සඳහා අවස්ථා ගණනාවකදී පැමිණියද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුවයි. ඔයගොල්ලෝ මොනවද කරන්නේ? දැන් මෙතෙන්ට ආවම එලවලා. දැනගන්න නැත්නම් මෙතෙන්ට ඊයේත් ඇවිල්ලා අදත් ඇවිල්ලා දැන් අද ඇවල දෙන්නෙක්ම. ඇයි මිනිස්සුන් එලවන්නේ? මෙහිදී ජනාධිපතිවරයා අදාළ පැමිණිල්ල සිදු කළ කාන්තාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තා. මොන බ්‍රාන්ච් එකට දාව කිව්වේ මැනින් ටවුන් එකේ කොතන ඔෆිස් එකටද? අපි ඉතියා මේ ජනාධිපතිතුමා පැරදිකම මාරා. ඊයේ ආවෙ තමයි අමාරුට ගියේ 12:45ට අපි එතනින් ආවේ. ඔව්. කම්පැනි එක මොකද හරි පාරක් ඉතින් ජනාධිපතිතුමා වැඩ කරනවා ඒ කියන්නේ ස්ටාෆ් එක නැහැ කියලා කිව්වා. ඊයේත් ආවද? ඊයේත් ආවා. ඊයේ මොකද උනේ? අපි කෝල් එකම දීලා තමයි ජනාධිපතිතුමා ආවේ. ඔබටයි කම්ප්ලීට් කරන්න. ඇයි ඉතින් එහෙම කරන්නේ? අඩුවක් තියෙනවා මොකද ඔය වගේ එකක් කරන්න ස්ටාෆ් එකක් අඩු වෙන්න කියනවා. සේවා ලබා ගැනීමට පැමිණි ආබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්ව සිටින අයුරු දුටු ජනාධිපතිවරයා ඔහුගෙන් ඒ පිළිබඳව විමසා සිටියා. ජනාධිපතිතුමනි ගවට කාලාවක් නෑ. එතම කියනවනම් එතන මේ ඔක්කොම ප්‍රශ්නේ මගෙන් මම තමයි මේ ඔක්කොම ලියලා දාන්නේ. මම පොලිසියට කියලා කිව්වා ලක්ෂ එකමාරක්. එතකොට කිසිම වැඩක් කරන්න බෑ මේ මාත්‍යාවට. මට මේ අඩුපාඩු කරලා දෙන්න ජනාධිපතිතුමනි කරුණා කරලා. ඔබතුමාට තමයි කියන්න තියෙන්නේ මෙතන මම උදේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා තවත් කාලාවක් නෑ. බලන්න টয়ලට් එකක් නෑ. එතනම බලන්න මාත්‍යා. මට කරුණා කරලා මගේ අඩුපාඩු ඔක්කොම කරලා දෙන්න. ආවදින් ගෙදරින් එළියට දාන්න හදන්නේ. ඔබ තමයි කියන්නේ.
ශ්‍රව්‍යාබාධිත වුවන් පිරිසක් ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ යෙදෙන අද දිනේදී ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් බදුල්ල නගරයේදී පා ගමනක නිරත වුණා. ඒ රියදුරු බලපත්‍රය ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. මේ බදුල්ල දිස්ත්‍රික් ශ්‍රව්‍යාබාධිත වුවන්ගේ සංගමයේ නියෝජිතින් හඬක් නැති ඔවුන් කාඩ්බෝඩ් පුවරු මත සිය ඉල්ලීම් ප්‍රදර්ශනය කරමින් සිය අවශ්‍යතාව මෙලෙස අවධාරණය කර සිටියා. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම, රාජ්‍ය ආයතන වෙත භාෂා පරිවර්තකයෙකු ලබා ගැනීම සහ ආබාධිත පුද්ගලයින්ට ලබා දෙන රුපියල් 5000ක දීමනාව ලබා ගැනීම එම ඉල්ලීම් අතර වනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ලක්ෂ 4.5ක් පමණ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් ජීවත් වුවත් ඔවුන්ට තවමත් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. සංඥා භාෂාව මේ කට්ටියගේ මව භාෂාව වන අතර එය ගැසට් කරන ලෙස තමයි මේ කට්ටිය ඉල්ලන්නේ. කතා කරන්න පුළුවන් කට්ටියට මේ රැකියා දශලක්ෂයක් ලබා දෙනවා වගේ මේ වීරයාගේ රැකියා නැති අයට රැකියා ලබා දෙනුවෙන් අතිගත ජනාධිපතිතුමාගේ මේ කට්ටිය ඉල්ලනවා. හඬක් නැති මිනිසුන් වෙනුවෙන් හඬක් ඇති මිනිසුන්ට කළ හැකි යුතුයකම් සහ මෙහෙවර අතිවිශාලයි. ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. දැන් තවත් පුවත් කිහිපයක්. මාධ්‍ය ක්ෂේත්‍රයේ සහෘදයින් පිරිසකගේ මාධ්‍ය අත්දැකීම් අලලා මාධ්‍යවේදී නීතිඥ සංක අමරජිත් විසින් රචිත වැඩකට නැති පොත එළිදැක්වීම අද කොළඹ පොත් ප්‍රදර්ශනයට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කෙරුණා. නමගිය පාතාල සමාජිකයෙකු හා අපරාධකරුවෙකු වන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තාගේ සමීපතමයින් සිව් දෙනෙකු අද තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එසේම හෙරොයින් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමිල නොහොත් ගෙම්බා නැමැත්තා නිට්ටඹුව පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. එම ප්‍රදේශයේ මත්කුඩු බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක කර ඇත්තේ අමිල නැමැත්තා බවට හඳුනාගෙන තිබෙනවා. ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්ධන පෙරවුම් හලක නවතා තිබූ තිරෝධ රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වූ අතර එය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රැකියා විරහිත උපාධිධාරීන්, විදේශ වෛද්‍ය උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් අද කොළඹ විරෝධතා සිදු කරන ස්ථානයේදී විරෝධතාවල නිරත වුණා. ඒ පොරොන්දු පරිදි රැකියා ලබා දෙන ලෙස රජයට බල කරමින්. කෑගල්ල මාවනැල්ල කප්පාකොටදී නිවසක ඇති කරන සුනකයෙකු තියුණු අවුදයකින් කපාකොට ඝාතනය කර තිබූ අතර සිද්ධියට සම්බන්ධව අසල්වැසියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2019-2020 කාලය තුළ බස්නාහිර පළාතේ සොරකම් කරන ලද ත්‍රිරෝධ රථ සහ යතුරුපැදි සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් පොලිසිය ආරම්භ කර ඇති අතර ඒ සඳහා සහාය ලබා දෙන්නයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සොරකම් කළ ත්‍රිරෝධ රථ සහ යතුරුපැදිවල චැසි අංක www.adaderana.lk වෙබ් අඩවියේ පළකොට ඇති අතර ඒ හරහා අදාළ චැසි අංක පරීක්ෂා කොට දැනට ඔබ භාවිත කරන තිරෝධ රථය හෝ යතුරු පැදිය මින් පෙර යම් අපරාධ ක්‍රියාවක් සඳහා යොදාගෙන ඇද්දැයි සැකහෙර දැනගන්නා ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. තම රථය පිළිබඳ යම් සැකයක් ඇතනම් තිරේ සටහන් දුරකථන අංක හරහා දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවට දන්වා සිටිනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.